අතීතයේ ඉඳලම සෑම කාලයකම ජීවත් වූ මිනිස්සු තමන් ජීවත් වූ පරිසරය ගැන සොයන්න උනන්දු වුණා. ස්වභාව ධර්මයේ සංකීර්ණභාවය සහ සුන්දරත්වය, ජීවිතය සහ මරණයේ අන්තර්ගත රහස්, ප්‍රීතිය සහ වේදනාවේ අන්තර්ගත ගැඹුර වගේ දේවල් කොහෙන් ආවද කියලා ඕන් පුදුම වුණා. මේ ලෝකයේ ආරම්භය හම්බෙන් සිදු වුණාද? සලස්මක් තිබුණාද? එහෙම නැත්නම් යම් කෙනෙක් හෝ යම් දෙයක් මේ හැමදේටම පසුපසින් ඉන්නවද? එවැනි පුද්ගලෙක් ඉන්නවා නම් ඔහුගේ ස්වභාවය මොන වගේද? ලෝකයේ පැවැත්මට හේතුවක් තියනවද? මගේ පැවැත්මට හේතුවක් තියනවද? මේ ජීවිතේ කෙලවරණන් පස්සේ උන්වහන්සේට මා උදෙසා සලස්මක් තියනවද? පිළිතුරක් සොයන අයටත් සවන් දෙන්නන්ටත් හඬක් ඇහෙන්න පටන් ගනීවි. ඒ හඬ එන්නේ මේ විශ්වයෙන් හෝ පොළවෙන් නෙවෙයි. බොහෝ කාලයකට පෙර අවුරුදු 1600ක කාලයක් ඇතුළත ජීවත් වුණු විවිධ පසුබිම් වලින් ආපු මිනිසයන් 40 දෙනෙකු විසින් මේ හඬ අහලා ඒක වාර්තාගත කළා. හරියට දිව්‍යමය ප්‍රහෙලිකාවක කොටස් වගේ පරම්පරා ගණනාවක් ආරක්ෂා වෙච්ච මේ ලියවිලි කාලයත් සමග එක පොතක් වගේ එක් කරනු ලැබුවා. පුදුමයක් නම් මේ පොතෙන් සදාකාලට බලපාන එකම එක කතාවක් කියවෙන්නේ. ඒ මධ්‍යස්ථ වෙලා තියෙන එක විශේෂිත වූ පුද්ගලයෙක් පිළිබඳවයි. මේ පොතට කියන්නේ බයිබලය කියලායි. වැඩියෙන්ම උපුටලා තියෙන, වැඩියෙන්ම මුද්‍රණය කරලා තියෙන, වැඩිම වශයෙන් පරිවර්තනය කරලා තියෙන පොත මේකයි. මෙහි දිවස් වගේ දහස් ගණනක් තියෙනවා. මේ දිවස් වැකි එකක්වත් ඉටු නොවුණු බව ඔප්පු කරන්න බෑ. සමහර ඒවා දැනටමත් ඉටු වෙලා ඉවරයි. තවත් ඒවා අනාගතයේදී ඉටු වෙන්න යනවා. සමහර ඒවා අදත් ඉෂ්ට වෙන්න ඇති. මේ පොත බොහෝ දෙනෙකුට උපකාර වෙලා තියෙනවා. ඒ වගේම බලාපොරොත්තුවක් දීලා තියෙනවා. එය අපි දෙවියන්ය කියන පුද්ගලයා පවසපු වචන හැටියට පිළිගන්නවා. මේ තමයි ඒ පොත අපට පවසන ඊ타මාත්ම විශ්මජනක කතාව. සියල්ල පවතින්නට පෙර දෙවියන් වහන්සේ සිට එනම් කාලය, අවකාශය, භෞතික දේවල් මේ දෙවියන් වහන්සේව අප සීමාවල් තුල තේරුම් ගැනීමට හෝ විස්තර කිරීමට අපහසුයි. උන්වහන්සේ පවසපු ආකාරයට දෙවියන් වහන්සේ පටන් ගැනීමක්වත් අන්තිමයක් නැති පුද්ගලයෙක්. උන්වහන්සේ සර්ව සම්පූර්ණයි. උන්වහන්සේට කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේ සියල්ල දන්න සර්වඥාන දෙවි කෙනෙක්. උන්වහන්සේ සියල්ලෙම පරිපූර්ණ පුද්ගලයෙක්. උන්වහන්සේ කිසිම දෙයකින් සීමා වෙලා නැහැ. උන්වහන්සේගේ කතාවට අනුව දෙවියන් වහන්සේ වචනයෙන් ප්‍රකාශ කරමින් ස්වභාව ධර්මයේ මැව්වා. උන්වහන්සේගේ වචනය තුලින් කිසිවක් නැති තැන සියල්ලම මැව්වා. අපි ජීවත් වෙන මේ විශ්වය සෑදී තියෙන්නේ තරු පිරුණු තාරකා මණ්ඩල බිලියන් ගණනක් එකතු වීමෙනුයි. මේ එක එක තාරකා මණ්ඩලයට තරු බිලියන ගණනක් ඇතුළත් වෙනවා. මේ අතරේ තියෙන එක තරුවකට අපි කියන්නේ සූර්යයා කියලා. මේ සූර්යයා වටේ කැරකෙන විශේෂ ග්‍රහලෝක 9ක් තිබෙනවා. ඒ වයින් එකක තමයි අපි ජීවත් වෙන්නේ. එහි නම තමයි පෘථුවිය හෙවත් පොළව.
කියන්නේ අලංකාර හා විවිධ වූ දේවල් විදහාපාන මහා පුදුමාකාර තැනක්. එය ඇසට නොපෙනෙන ඉතා සියුම් ඒ වගේම විශාල වූ ශාක හා සත්තුන් දරාගෙන නඩත්තු කිරීමට ඉතාමත් යෝග්‍ය වූ තැනක්. එමෙන්ම මේ ජීවීන් එකිනෙකාට ආවේනික වර්ණයෙන්, ශබ්දයෙන්, ස්වභාවයෙන් හා සුවඳින් යුක්තයි. එමෙන්ම මේ පෘථුවියේ සියුම් වූ ජීවන බැඳීම් රටාව තුළ මේ එකිනෙකාට විශේෂිත වූ ආවේනික වූ තැනක් තිබෙනවා. It is mind-boggling to ponder the detail and dimension of the world around us. අපාවට ලෝකයේ විස්තරයි විශාලත්වය ගැන ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපිව පුදුමයට පත් කරනවා. නමුත් ඊටත් වැඩිය පුදුමයට පත් කරන දේ නම් මේ විස්මිත ලෝකය මවන්න පුළුවන් වූ කෙනෙක් සිටිනවා යයි සිතීම. උන්වහන්සේගේ කතාවට අනුව උන්වහන්සේ දවස් 6ක් ඇතුළත අහසත් පොළොවත් එහි ඇති සියලුම ජීවමාන දේවලුත් මැව්වා. එමෙන්ම මේ සියල්ල මවා අවසාන දවසේදී එනම් 6 වෙනි දවසේදී දෙවියන් වහන්සේ පොළවේ දූවිල රැගෙන මිනිස්යාව මැව්වා. එසේ මවලා උන්වහන්සේගේ ජීවන හුස්ම උන්වහන්සේ මිනිස්යා වෙතට හෙළුවා. ඉන්පසු මිනිස්යා ජීවනය ලැබ ජීවමාන කෙනෙක් බවට පත් වුණා. එවිට දෙවියන් වහන්සේ ඔහුට ආදම් කියලා නම තැබුවා. දෙවියන් වහන්සේ පළමුව මනුෂ්‍යයා තුලින් පළමු ස්ත්‍රිය මැව්වා. ආදම් ඇව නම් කළේ ඒව කියලයි. දෙවියන් වහන්සේ මවපු හැම දෙයකට වැඩි ආදම් සහයව බොහෝ වෙනස්. දෙවියන් වහන්සේ ඔවුන් මැව්වේ උන්වහන්සේගේම ස්වභාවයටයි. උන්වහන්සේ ඔවුන් මැව්වේ දෙවියන් වෙන්න නෙවෙයි, චන්ද්‍රයා සූර්යාව පරාවර්තන කරන වගේ ආදම් සහ ඒව තුලින් දෙවියන් වහන්සේව පරාවර්තන කිරීමට ඔවුන් මවුන් ලැබේ. දෙවියන් වහන්සේ ආදම් සහ ඒවට ආශිර්වාද කරලා ඒදන් කියන ස්ථානයේ මනහර උයනක ඔවුන්ට ඉන්ට සැලැස්සුවා. ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය සෑම දෙයක්ම එතනද ඔවුන්ට හමු වුණා. ඉන්පස්සේ 7 වෙනි දවසේදී උන්වහන්සේ විවේක ගත්ත බව කියනවා. මේ ඒදන් උයනේ නොඑක් වර්ගවල ගස් තිබුණා. ඒවා අලංකාරයට විතරක් නොවේ ආහාරයටත් සුදුසු වුණා. මේ උයන මැද ගස් දෙකක් තිබුණා. එකකට කීවේ ජීවන ගස කියලයි. අනෙක යහපත හා නපුර දැන ගැනීමේ ගසයි. ඔබට උයනේ තියෙන ඕනම ගහකින් කන්න පුළුවන් වුණත් යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්න තහනම් කියලා දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට කීවා. එසේ කළොත් ඔහු ඒකාන්තයෙන්ම මැරෙන බව කීවා. ආදම්ට දෙවියන් වහන්සේ තෝරගන්න නිදහස දුන්නා. ඒ නිදහස දේව සැලැස්මට විශේෂයෙන් අවශ්‍ය දෙයක්. මනුෂ්‍යව මැව්වේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නයි. ඒ වගේම දේව ප්‍රේමය ලබා ගන්නයි. ප්‍රේමය සැබෑ ප්‍රේමයක් වෙන්නේ තෝරා ගැනීමේ නිදහසක් ඒ තුල තිබුණොත් විතරයි. ඉතින් ආදම්ට ගහෙන් කන්න හෝ නොකා සිටින්න සම්පූර්ණ නිදහස තිබුණා. ඔවුන් ගත්ත තීරණයේ ප්‍රතිඵලය ඔවුන්ම විඳගත යුතුව තිබුණා. එනම් ජීවත් වීම හෝ මරණයයි. දැන් මේ වගේ තෝරා ගැනීමක ප්‍රතිඵල විඳින පළමු වෙන්න ආදම් විතරක් නන් නෙවෙයි. ආදම් තමාගේ පළමු හුස්ම ගන්නටත් පෙර දෙවියන් වහන්සේ දේවදූතයන් නම් වූ මහත් වූ ආත්මික ස්වර්ගික සේනාවක් මවා තිබුණා. මේ දූතයන්ට පොළොවේ සහ අතිශුද්ධ ස්ථානයේ නම් වූ ස්වර්ගයේ දෙවියන් වහන්සේට මෙහි කිරීම පිණිස අතිමහත් බලයක් හා හැකියාවක් දී තිබුණා. මේ දූතයන් අතරින් ඊටමත් අලංකාර සහ බලවත්ම දූතයා ලුසිෆර් නම් වුණා. නමුත් ලුසිෆර් තමාව මවා තිබූ අරමුණ ගැන සෑහීමකට පත් වුණේ නැහැ. ඔහුට ඕන වුණා දෙවියන් වහන්සේගේ තන ගන්න. ඒ නිසා ඔහු දෙවියන් වහන්සේගේ සතුරා බවට පත් වුණා. ඒ විතරක් නෙමේ තවත් දේවදූතයන් මහත් සංඛ්‍යාවක් දෙවියන් වහන්සේට විරුද්ධව ඔහු මෙහෙයුවා. ඒ නිසා ලුසිෆර්ව ස්වර්ගයෙන් දේව අභිමුඛයේ තිබූ ස්ථානයෙන් නිරපුණු ලැබුවා. ඒ ලුසිෆර්ව අනුගමනය කරපු අයට අද අපි කියන්නේ යක්ෂාත්ම කියලායි. ඔවුන් සමහර විට ආලෝකයේ දේවදූතයන් ලෙස බෙල්සලා ගත්තා. ඔවුන් ඊ타මාත්ම නපුරුයි.
අද ලුසිෆර්ට නොයෙකුත් නම් වලින් ආමන්ත්‍රණය කරනවා. ඌට රැවටිලිකාරයා කියලා කියනවා, යක්ෂයා කියලා කියනවා, ඒ වගේම සාතන් කියලා කියනවා. සාතන්ට දෙවියන් වහන්සේ පරදවන්න බෑ. ඊට හේතුව දෙවියන් වහන්සේ සර්ව බලධාරී නිසායි. ඒත් ඉදිරි අනාගතයේදී සාතන් සහ ඔහුගේ සෑම බලසේනාවක්ම සදාකාලික නිරයකට හෙළනු ලබනවා. දෙවියන් වහන්සේ ඔවුන්ට යැවීම සඳහා විශේෂ වූ ස්ථානයක් ලෑස්ති කරලා තිනවා. ඒ ස්ථානෙට කියන්නේ ගිනි විලයි. හැබැයි ඒ වෙනතෙක් සාතන් Tamanට ඇති සෑම බලයක්ම යොදලා දෙවියන් වහන්සේගේ අග්‍ර මැවිල්ල වෙන මිනිසයාට පහර ගැසීමෙන් දෙවියන් වහන්සේට වේදනාවක් ඇති කරන්න උත්සාහ කරනවා. ඉතින් එක දවසක් ඒව යහපත සහ නපුර දැන ගැනීමේ ගස ළඟ ඇවිදමින් ඉන්න වෙලාවේ යක්ෂයා ඇයට කතා කළා. ඇයට කිසි බයක් දැනුනේ නැහැ. හේතුව නම් බය තවමත් ලෝකයේ තුලට ඇතුළු නොතිබුණ නිසා. සාතන් තහනම් ඵලයේ පිළිබඳව ඇගෙන් ප්‍රශ්න ඇසුවා. දිව්‍යන් වහන්සේ කළ අනතුරු අඟවීම ගැනත් ඒ පසුපස දිව්‍යන් වහන්සේගේ ඇති අරමුණු ගැනත් ਉਹ ප්‍රශ්න කළා. ඒව මේ වෙලාවේ සාතන්ට අහුම්කන් දුන්නා. ඊට පස්සේ එයා දෙවියන් වහන්සේව සැක කරන්න ගත්තා. ඒ වෙලාවේ ඇය තීරණය කරා මේ ගෙඩිය හොඳයි කියලා. ඒක ඇය කෑවා. ඊට පස්සේ ගිහිල්ලා ඒක ආදම්ටද දුන්නා. ආදමුත් මේ ඵලය කෑවා. ඒක කාපු ගමන්ම ඔවුන් නග්නව ඉන්නවා කියලා ඔවුන්ට තේරුණා. ඒ වෙලාවේ ඔවුන්ට ලැජ්ජ හිතුණා. ඊටාත්ම භයානක දෙයක් සිදු වුණා. යම් දෙයක් වෙනස් වුණා. සාතන් තුල තිබුණු නපුරු ගතිය බෝ වෙන ලෙඩක් වගේ. ආදම් අකිකුරුණු වහාම මේ රෝගය ලෝකයට ඇතුළු වුණා. ඒ රෝගයේ නම නම් පාපයයි. ඒ මිනිස්සෙක් තුළ ක්‍රියා කරන බලයයි. ඒ මගින් දෙවිය මහන්සිය මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවය බිඳ දමනවා. ඒ මගින් ඒ ස්පර්ශ කරන සෑම දෙයකම මරණය ළඟා කරනවා. ආදම් සාව ඒවව මැව්වේ සදාකාලයක් වශයෙන් දෙවිය මහන්සිය සමග පෞද්ගලික සම්බන්ධතාවයක් ඇතුව ජීවත් වීමටයි. ඒ වුණත් ඔවුන් තහනම් ගෙඩි කෑමෙන් ඔවුන් දෙවියන් වහන්සේ නොමැතිව ස්වාධීන ලෙස ක්‍රියා කළා. ඇත්තම සාතන් කළේ මෙන්න මේ දෙයමයි. දැන් ඔවුන්ට මරණයට මුහුණ දෙන්න සිදුවේ. පළමුවෙන්ම ආත්මික වශයෙන්ද, ඉන්පසු ශාරීරික වශයෙන්. ඉන්පසු ආදම් තුලින් මේ භයානක රෝගය නම් පාපය පරම්පරාවෙන් පරම්පරාවට පැතිරියයි. පොළවේ ඉපදෙන සෑම පුද්ගලයෙක්ටම මේ රෝගය වැළඳේ. අද අපිට දකින්න බැරි වුණත් මමත්වය හා දුක් වේදනාවේ මූල ආරම්භය පාපයයි. ආදම් ආයව ගස්වල කොළාතු කඩලා තම නිර්වත් බව වසාගත්තා. ලැජ්ජාව නිසා වුන් දෙවියන් වහන්සේගෙන් සැඟවුණා. ඒත් ඒක සාර්ථක පිළියමක් වුණේ නැහැ. ඔවුන්ගේ ගැටලුව තිබුණේ පිටතින් නෙවෙයි. ඒ තිබුණේ ඔවුන් තුලයි. ඔවුන් ලැජ්ජා වුණේ ඔවුන් තුල තිබූ පාපය නිසායි. මේ වන විට භයානක විෂක් ක්‍රියා කරනවා වගේ පාපය ඔවුන් තුල ක්‍රියා කරන්න පටන්ගෙන තිබුණා. ඉතින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ නිර්වත සත්වහමකින් වැසුවා. එයින් ඔවුන්ගේ පාපය ඔවුන්ගෙන් ඉවත් වුණේ නැහැ. ඒත් ඒ නිසා ඔවුන්ට తాවකාලික වැස්මක් ලැබුණා. මේ අතරම ඔවුන්ට ආවරණය ලබා දෙන්න අසරණ සතෙක්ට මැරෙන්න සිදු වුණා. එය ඔවුන් මින් පෙර අත් නොදුටු දෙයක් වුණා. ඒ මගින් මරණය තිබූ භයංකර බව ඔවුන් දැක්කා. එයින් ඔවුන්ට පෙන්වුවේ පාපය නිසා මරණය ඇතුළු බවයි. ඒ වෙලේම ඔවුන්ට තේරුනේ නැති වුණාට මනුෂ්‍යයාගේ පාපයෙන් මිදීම සඳහා දෙවියන් වහන්සේ අනාගතයේ යම් දිනක ගෙවන්ට යන අධික මිලේ ඔවුන්ට පෙන්වා දෙනු ලැබුවා. දෙවියන් වහන්සේ ආදම්වත් ඒවවත් මේ උයනෙන් පිටමන් කළා. උන්වහන්සේගේ කතාවට අනුව උන්වහන්සේ දවස් 6ක් ඇතුළත අහසත් පොළොවත් එහි ඇති සියලුම ජීවමාන දේවලුත් මැව්වා. එමෙන්ම දෙවියන් වහන්සේ සාතන්ටද විනිශ්චයක් නියම කළා. දෙවියන් වහන්සේ පොරොන්දු වුණා ඒවගේ වංශයෙන් ගැලවුම්කරුවෙකු උපදින බවත් එමෙන්ම ඒ ගැලවුම්කරු යක්ෂයාව සදාකාලිකවම පරාජය කරන බවටත්. ආදම් සහ ඒවගේ පරම්පරාව වර්ධනය වීමත් සමගම පාපයත් වර්ධනය වෙන්න පටන් ගත්තා.
මනුෂ්‍යයා තුළ තිබුණා වූ නපුරුකම් නිසා දෙවියන් වහන්සේ දුක් වුණා. ඔවුන් අතරින් නොආ පමණක් දෙවියන් වහන්සේ අනුගමනය කළා. දෙවියන් වහන්සේ ඔහුට විශාල බෝට්ටුවක් සෑදීම සඳහා විස්තරාත්මක සැලැස්මක් දුන්නා. එය ඉතාමත් විශාල එකක් බවට පත් වුණා. මේ බෝට්ටුවට සත්වයන් ජෝඩු බැගින් පැමිණෙන ලෙස දෙවියන් වහන්සේ අණ කළා. නොවත් තම පවුලත් මේ බෝට්ටුවට ඇතුළු වුණ වහාම දෙවියන් වහන්සේ දොර වැහුවා. ඉන් පසුව දෙවියන් වහන්සේ රාත්‍රී සහ දවල් 40ක් දිගටම වර්ෂාවක් එව්වා. මුළු පොළොවම මහා ගම් වතුරකින් සම්පූර්ණයෙන්ම යටපත් වුණා. දවස් 150ක් පොළොව ජලයෙන් වැසිලා තිබුණා. නමුත් නෝවත් ඔහුගේ පවුලේ අයත් නැවතුල සිටිය සත්තුත් කිසිම කරදරයක් නැතුව ආරක්ෂාකාරීව සිටියා. වතුර බැහැලා ගියන් පස්සේ නැව කන්දක් උඩ නැවතුණා. ඊට පස්සේ සත්තුන් එළියට ඇවිල්ලා විසිර යන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට නෝවත් නෝවගේ පවුලේ අයත් දෙවියන් වහන්සේ මේ ලෝකයේ මතට එවපු විනිශ්චයෙන් ගැලවුණා. හැබැයි ඔවුන් ගැලවුණේ නම් ඔවුන් කිසිම පාපයක් කරපු නැති හින්දා නෙවෙයි. නමුත් ඔවුන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපු නිසා. ඊට පස්සේ බෝ වී වැඩි වෙමින් පොළොව පූර්ණ කරන්න කියලා දෙවියන් වහන්සේ නෝවටත් ඔහුගේ පුතුන්ටත් ආශිර්වාද කළා. නෝවගේ පවුල බෝ වෙමින් පොළවේ වැඩි වෙන්න පටන් ගත්තා. ඒ වුණත් දෙවියන් වහන්සේ කී විදිහට පැතිරී යන්නේ නැතුව ඔවුන් හැමෝම එක තැන ජීවත් වුණා. ඒ වෙනුවට ඔවුන් මහා විශාල නගරයක් තැනුවා. ඊට පස්සේ අහස උසට මහා කුළුණක් තනන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ මේ ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන්ගේ භාෂාව වියුල් කළා. ඒ වෙලේම හැම දෙනාම කොටස් 70කට පමණ බෙදිලා ගියා. ඔවුන් එකිනෙකාට කතා කළ දේ තේරුම් ගන්න බැරි වුණා. පසුව දෙවියන් වහන්සේ ඔවුන්ව ලොව පුරාම විසිර යවුවා. මේ අවස්ථාවේ ඉඳලා තමයි ලෝකයේ විවිධ ಜಾති සහ භාෂාවන් ඇති වෙන්න පටන් ගත්තේ. දෙවියන් වහන්සේ මේ ජාතීන් අතරින් ආබ්‍රහම් කියලා මිනිහෙක්ව තෝරගත්තා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා තමන්ගේ ගෙදර අතහැරලා දෙවියන් වහන්සේ විසින් පෙන්වන දේශයට යන්න කියලා. ආබ්‍රහම්ද දෙවියන් වහන්සේට කීකර වෙලා තමන්ගේ වස්තුවයි තමන්ගේ සෙනගයි රැගෙන දෙවියන් වහන්සේ පෙන්නපු ඒ දේශයට පිටත්ව ගියා. ආබ්‍රහම්ද ඒ දේශය අත්පත් කරගනිමින් මහත් ජාතියක පියකු වන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. ඒ වගේම ඔහු තුලින් සෑම ජාතියක්ම ආශිර්වාද ලබන බවටද දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. ඒ වුණත් ආබ්‍රහම්ටත් සාරටත් දරුවන් හිටියේ නැති හින්දා මේ පොරොන්දුව උන්ට මහා අසාමාන්‍ය පොරොන්දුවක් වුණා. එනමුත් ආබ්‍රහම් දෙවියන් වහන්සේට කීකරු වෙලා ඒ සෙනගව කානාන් දේශයට ගෙනිච්චා. And led his people to the land of Canaan. ආබ්‍රහම් සහ සාරා කානාන් කියන ස්ථානයේ බොහෝ කාලයක් වාසය කළා. ඒත් උන්ට දරුවන් සිටියේ නැහැ. මෙවැනි අවස්ථාවකදී දෙවියන් වහන්සේ උන්ට කතා කරලා කිව්වා ඔහුගේ પરම්පරාව ගණන් කර නොහැකි තරම් ආසේ තරමෙන් වැඩි වෙන්න යනවා කියලා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළා. දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල ධර්මිෂ්ඨයි කියලා සැලකුවා. ඔහු කිව්වා දෙවියන් වහන්සේ මට දරුවෙක් දෙන බව මම විශ්වාස කරනවා කියලා. ඒ වුණා සාරා ඇහුවා මේ දේ කොහොමද සිදු වෙන්නේ? ආබ්‍රහම්ට වූ දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉටු වෙන්නේ කොහොමද? සාරා ඒවන විටත් දරුවන් බිහි කරන කාලය පසු කර වයස්ගතව සිටියා. සාරා දෙවියන් වහන්සේගේ අවස්ථාව උදා වෙන තෙක් හිටියේ නැහැ.
ඈ තම මෙහෙකාරිය ආබ්‍රහම්ට පාවා දුන්නා. ඒ දාසියගේ නම හාගර්, ඇගේ පුතාගේ නම ඉස්මායිල්. I name him Ishmael. අවසානයේදී දෙවියන් වහන්සේ පොරොන්දු වූ ලෙසටම සාරා ආබ්‍රහම් නිසා දරුවෙක් බිහි කළා. ආබ්‍රහම් ඒ දරුවට ඊසාක් කියා නම තැබුවා. I have a son. I name him Isaac. What's he done? Take him away. They are brothers. සාරාට හාගරුත් ඉස්මායිලුත් කෙරෙහි තද තිත්තකමක් ඇති Get වුණා. out of my sight. ආබ්‍රහම්ට මේක හරිම පීඩනයක් වුණා. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා කරදරයක් වෙන්න එපා. මන්ද ඉස්මායිල් තුලින් මහත් ජාතියක් බිහි වෙනවා කියලත් ඒ වගේම දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච විදියටම ඊසාක් තුලින් හැම ජාතියක්ම ආශිර්වාද ලබන්න යනවා කියලත්. And the years passed. කාලය ගෙවිලා ගියා. Now in those days, දැන් ඒ කාලේ දෙවියන් වහන්සේ විශ්වාස කරන අය නමස්කාරයක් ලෙස සතෙකු පූජා කිරීමේ සිරිතක් තිබුණා. මේ පුරුද්ද ඔවුන්ට උරුම වෙන්නේ ආදම් හා ඒවගෙනුයි. තමන්ගේ ආදි මව්පියන්ගේ පාප වහන්න අසරණ සතෙක් පූජා වූ ආකාරය ඔවුන් අහලා තියෙන්නේ නැති. How would you make a burnt offering? and so it ඒ was විදිහට when එක දවසක් ආබ්‍රහම් සහ ඊසාක් දෙවියන් වහන්සේට පූජාවක් පිළියෙල කරමින් සිටියා. ආබ්‍රහම්ගේ දරුවා මේ වන විට හොඳින් වැඩි සිටියා. බොහෝ වාරයක් මේ වන විට පූජාව සකස් කරලා තිබෙන්නේ නැති. but this ඒ වුණත් මේ වතාව වෙන අවස්ථාවට වඩා වෙනස්ව තිබුණා. the day before, දිව්‍ය වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා තිබුණා. ඔහුට තමාගේම දරුවව පූජාවක් ලෙස ඔප්පු කරන්න කියලා කිව්වා. ආබ්‍රහම් දිව්‍ය වහන්සේට කීකරුණු පුද්ගලයෙක්. ඒ වුණත් දැන් ඔහුට හැංගෙන්නේ මොන වගේද? ඔවුන් ළඟ පිහියක් දරක් තියෙනවා. ඒ වුණත් පූජාව කොහෙද කියලා ඊසාක් ඇහුවා. මේ වෙලාවේදී ආබ්‍රහම් උත්තර දුන්නා දෙවියන් වහන්සේ අපිට පූජාව සපයයි කියලා. පසුව ඔවුන් දෙදෙනා දෙවි වහන්සේ ඔවුන්ට නියම කරපු ස්ථානයට ගමන් කළා. they went to the appointed place. එතෙන්දී ඔවුන් පූජාසන හොඳින් සකස් කළා. දරක් හරි පිළිවෙලට තැබුවා. මේ වනතුරු දෙවි වහන්සේ ඔවුන්ට පූජාවක් සපයලා තිබුණේ නැහැ. ඒ නිසා දෙවි වහන්සේ ආබ්‍රහම්ට කියපු පරිදි ඊශාක්ව පූජාසනේ තබලා ඔහු ඔප්පු කරන්න උත්සාහ කළා. මේ වෙනතෙක් ඔහුට වෙන පූජාවක් නම් දකින්න තිබුණේ නැහැ. ආබ්‍රහම් තමාගේ අතේ තිබුණ පිහිය ඔසවලා ඊශාක්ව පූජා කරන්න ඒ පිහිය ඔසපුවාම ස්වර්ගෙන් හඬක් ඇවිල්ලා කිව්වා ඊශාක්ව මරන්න එපා. ඔහුට අතවත් තබන්න එපා කියලා ඒ හඬ කිව්වා. ආබ්‍රහම් ඒ වහාම හැරිලා බැලුවා. එතන කටු පඳුරක ඇටලිලා ඉන්න බැටළු පැටවෙකු ඔහු දැක්කා. අන්න ඒ ආකාරයෙන් ඊසාක් වෙනුවට දෙවි වහන්සේ ඔහුට වෙනමම පූජාවක් සැපෙව්වා. මේක ඉදිරි අනාගතයේදී මනුෂ්‍යයාගේ පාපේ උදෙසා පූජාවක් විය යුතු ගැලවුම්කරුවාණන්ගේ සංකේතයක් ලෙස පෙනී සිටියා. දෙවියන් වහන්සේ පොරොන්දු වුණා ආබ්‍රහම්ට ආශිර්වාද කරන බවටත් ඔහු තුලින් සෑම ජාතියක්ම ආශිර්වාද ලබන බවටත්. එමෙන්ම දෙවියන් වහන්සේ එම පොරොන්දුව ඔහුගේ පුත්‍ර වූ යාකෝබ්ටත් යාකෝබ්ගේ පුත්‍ර වූ ඊසාක්ටත් දුන්නා. අවුරුදු ගණනාවක් ගියන් පසු යාකෝබ්ට පුතුන් 12ක් සිටියා. නමුත් ඉන් එක පුතක වූ යෝසෙෆ්ට ඔහු හුඟක් ආදරේ වුණා. නමුත් ඔහුගේ සහෝදරයන් ඔහුට ඊර්ෂ්‍යා කළා. Must we hear it? ඔවුන් යෝසෙෆ්ට විරුද්ධකම් කරමින් ඔහුව වලකට තල්ලු කරා. ඉන්පසු ඔවුන් ඊජිප්ත දේශයට යන වෙළඳුන් කණ්ඩායමකට යෝසෙෆ්ව විකුණලා දැම්මා. ඔවුන් යෝසෙෆ්ගේ ඇඳුම් ලේවලින් පොඟවලා තම පියා ළඟට ගෙන ගොස් පෙන්නලා කිව්වා යෝසෙෆ් කැලේ සතෙකුට අසු වුණු බව. Beast.
යෝසප් මිස්රයට පැමිණියේ වහලෙක් හැටියටයි. entered the land of Egypt as a slave. ඒත් ඔහුව දෙවියන් වහන්සේ උසස් පුද්ගලයන්ට සේවය කිරීම සඳහා පත් කළා. ටික කාලයකට පස්සේ මිස්‍රයේ හිටපු පාලකයව හමු වෙන ලෙස ඔහුට අණ කළා. ඔහුට කිව්වේ පාරාව කියලායි. පාරාව දැකපු හීනයක් තේරුම් කරලා දෙන්න කියලායි ඔහුට එන්න කිව්වේ. දෙවියන් වහන්සේ ඔහුට හරියාකාර විසඳුමක් දුන්නා. ඉදිරියේදී සිදුවෙන යන මහා නියගයක් ගැනයි දෙවියන් වහන්සේ පාරාවට කතා කරලා තිබුණේ. පාරාව යෝසප් දුන්න පිළිතුරු බොහෝසේ සතුටු වුණා. මේ නිසා ඔහුව පාරාවට පමණක් දෙවිනිව ඉහළම ආධිපත්‍යයක් තියෙන පුද්ගලයා හැටියට පත් කළා. To this man, bow to him! දැන් නියගේ ආව වෙලාවේදී කානාන්යේ සිටි යෝසප්ගේ පවුලේ අය බොහෝ දුක් විඳා. ඒත් මිස්රයේ ඉන්න යෝසප්ට කිසිම දෙයක අඩුවක් තිබුණේ නැහැ. යෝසප් තම ගබඩා ගෙවල් පුරවලා තිබුණා. තම සහෝදරයන්ගෙන් බොහෝ කරදර විඳ තිබුණත් යෝසප්ට තම පවුලේ අය ගැන ලොකු ආදරයක් තිබුණා. දෙවියන් වහන්සේ යෝසප්ට දී තිබුණු උසස් තත්වය නිසා යෝසප්ගේ මුළු පවුලටම ඊජිප්තුවට ඇවිත් නියඟෙන් බේරි ජීවත් වෙන්න අවසරය ලැබුණා. My beloved son. මෙන්න මේ අයුරින් තමන් නිසා මුළු පොළවේ සෑම ජාතියක්ම ආශිර්වාද ලබන්නට යනවාය කියා පොරොන්දුවක් ලැබූ ඊශ්‍රායෙල් සෙනග තමන්ට අයිති නැති දේශයක ජීවත් වෙන්න පදිංචියට පැමිණියා. අවුරුදු 360කට පස්සේ ආබ්‍රහම්, ඊසක් හා යාකෝබ්ගෙන් පැවතෙන පරම්පරාව තවදුරටත් මිස්රයේම රැඳී සිටියා. ඔවුන්ගේ ප්‍රමාණය මිලියන 2ක් පමණ වුණා. ඔවුන්ට කිව්වේ හෙබ්‍රේවරුන් කියලා. ටික කාලයකට පස්සේ අලුත් පාරාව කෙනෙක් පැමිණියා. ඔහු හෙබ්‍රේව සෙනගගේ තියෙන බලවත්කමත් ඔවුන්ගේ අධික බෝවීමත් ගැන බය වුණා. මේ නිසා ඔවුන්ව වහලුන් බවට පත් කළා. ඒ වුණත් හෙබ්‍රේව සෙනග තවදුරටත් වර්ධනය වුණා. මේ නිසා ඔහු හේබ්‍රු පවුලට ඉපදෙන සෑම පිරිමි ළමයෙක්ම මරන්න කියලා අණ දුන්නා. So be it. පේන විදියට නම් සාතන් මේ සැලැස්මේ කොටස්කාරයෙක් වගේ. නමුත් දෙවියන් වහන්සේට ඊට වැඩිය උසස් සැලැස්මක් තිබ්බා. නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපු එක හේබ්‍රේව කාන්තාවක් තම දරුවව පාංකුඩයක දාලා පාරාවෝගේ දියණිය නාන ගඟට පා කල්ලේ යවුවා. පාරාවගේ දුව මේ දරුවව දැකපු වෙලාවේ මේ දරුවව රැගෙන තමාගේම දරුවෙක් වගේ හදා වඩා ගන්න පටන් ගත්තා. ඇය ඒ දරුවට මෝසස් කියලා නම තැබුවා. ඒ දරුවා ඊජිප්තුවේ කුමාරයා ලෙස වැඩුණා. On your feet. මෙසේ මෝසස් තරුණ වයසට එළඹුණා. එක දවසක් මිස්රයේක් හීබ්‍රු මිනිසෙකුට පහර දෙනවා ඔහු දැක්කා. එනිසා ඌ මිස්ර ජාතිකයා මරා දැම්මා. පාරාවෝගෙන් ඊට ලැබෙන දඬුවමට බය වූ මෝසස් කාන්තාරයට පලා ගියා. එන්ඩේරෙක් ලෙස එහි අවුරුදු 40ක් ජීවත් වුණා. එක දවසක් දැල්වෙන පඳුරක ගිනි මැද සිට දෙවියන් වහන්සේ මෝසස්ට ප්‍රකාශ වුණා. ඒත් පඳුර දැවී ගියේ නැහැ. දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසස්ට කතා කළා. Moses, I am here. දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වා නැවත තම සෙනග වෙත ගොස් ඔවුන් මිසරේ වහල් කමින් මුදාගෙන එන්න කියලා. ඔහු සමග ඉන්න බවට එතුමා පොරොන්දු වුණා. මෝසස් මහත්සේ බයටපත් වුණා. ඒත් ඔහු එතුමට කීකරු වුණා. මෝසස් නැවතවතාවක් මිස්රයට හැරිලා ආවා. ඔහු තමාගේ සහෝදර ආරෝන් සමග පාරාව ඉදිරියට ගියා. ඒ වුණත් පාරාවගේ හදවත බොහෝ තද කරනා හිටියේ. ඔහු හේබ්‍රු සෙනග නිදහස් කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. මේ නිසා මිස්රවරුන් මත වසංගත කීපයක්ම එව්වා. ඒ කිසිම වසංගතයක් හේබ්‍රුවරුන්ට බලපෑමක් ඇති කරේ නැහැ.
මේ වසංගත සියල්ල සිදුවීමෙන් පසුවත් පාරාවෝ තවදුරටත් හදවත තද කරගත්තා. ඔහු මිස්රවරුන් නිදහස් නොකරන බව ප්‍රකාශ කළා. ඉන්පස්සේ දෙවියන් වහන්සේ සෑම හේබ්‍රු පවුලකටම එක බැටළු පැටවුවේ බැගින් මරලා උගේ ලේ ඔවුන්ගේ නිවසේ උළුවස්සේ තවරන්න කියලා කිව්වා. එදා දෙවියන් වහන්සේ මිස්රයේ සිටපු සෑම පවුලකම කුළුදලා මැරෙන්න කියලා අණ කළා. ඒ වුණත් ලේ තැවිරි තිබුණු කිසිම පවුලක එක පුද්ගලයෙක්වත් මැරුණේ නැහැ. ආදම් සහ ඒවගේ ආබ්‍රහම් තමගේ පුත්‍රයා කැපකිරීමේදීද මේ දේම සිදු වුණා. මේකෙන් පෙන්වන්නේ මනුෂ්‍යයාගේ මිදීම සඳහා ගැලවීම සඳහා යක්ෂයාගේ ග්‍රහණයෙන් මිදීමට පාපෙන් හා මරණයෙන් මිදීමට පාප පූජාවක් තිබිය යුතු බවයි. අවසානයේදී පාරාව කෑ ගහලා කිව්වා ඔවුන්ට යන්න ඉඩ දෙන්න කියලා. අවසානයේදී පාරාවෝ සෙනගට යන්න නිදහස දුන්නා. ඔවුන් ඊජිප්තු දේශයෙන් පිටත් වුණා. නමුත් පාරාවෝගේ හදවත වෙනස් වුණා. පාරාවෝ තම සේනාවත් සමගම මුහුදු මායිමතෙක් හේබ්‍රූ සෙනග පසුපස හඹා ගියා. මේ අයව පුදුමයට පත් කළා. ඇය ඇසුවා මේක සිදුවෙන්නේ කොහොමද? මම තාම කන්‍යාවක්. God caused the sea to return, drowning the whole army. මිසරයේ සිට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග සීනයි ප්‍රදේශයේ කන්දක් වෙතට රැගෙන ගියා. මෙහිදී තමන්ට කීකරු වෙනවා නම් සෙනග එතුමාට ආයිති සම්පතක් ලෙස ආශිර්වාද ලබන බව එතුමා කිව්වා. එතුමා සන්තක සෙනග හැටියට පොළවේ ජීවත් වෙන හැම ජාතියක්ම ඔවුන් නිසා ආශිර්වාද ලබන බව කීවා. සෙනග කීවා ඔවුන් එතුමා කියන ඕනෑම දෙයක් කරන බව. ඒ වෙලාවෙම දෙවියන් වහන්සේ මහත් ගර්ජන අකුණු සුළං වලාකුළු සමග සීනයි කඳුමුදුනට බැස ආවා. දෙවියන් වහන්සේ කඳුමුදුනට බැස ආවා. මෝසස් එතුමා හමු වෙන්න කඳුමුදුනට ගමන් කළා. ගලින් තැනූ පතුරු මත ආශිර්වාද මත ලෙස ජීවත් වෙන්නට ඕනෑ කරන නියෝගයන් ලියා මෝසස්ට දුන් දෙවිතුමා ඒවා හීබ්‍රු ජනතාවට දෙන්නයි කිව්වා. ඒ ව්‍යවස්ථාවේ දෙවියන් වහන්සේගේ මාර්ග ඔවුන්ට කියා දෙන ශුද්ධ වූ පනත් අඩංගු වෙලා තිබුණා. දෙවියන් වහන්සේ දැන සිටියා මිනිසයා පාපය නිසා දූෂ්‍යව සිටින නිසා ඔවුන්ට මේ නීති පවත්වන්නට බැරි බව. ඉතින් මේ සෙනගමැද වාසය කිරීමට දෙවියන් වහන්සේට පූජනීය ස්ථානයක් ගොඩනැගීමට දෙවියන් වහන්සේ මෝසස්ට උපදෙස් දුන්නා. මෙහිදී මිනිසයන් සතුන් ගෙනවිත් Tamanගේ පාප උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේදී පූජා කරන විට දෙවියන් වහන්සේ ඔවුන්ගේ පාප දෙස නොබලා ඒ සතාගේ ලේ වැස්මක් ලෙසට ගණන් ගත්තා. මේ පූජාවන් ඔවුන්ගේ පාප වැසුවත් ඒවා ඔවුන්ගේ පාප ඉවත් කළේ නෑ. කාලයේ ඇවෑමෙන් හේබ්‍රු සෙනග කානාන් දේශය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත්තා. මේ දේශය ඔවුන්ට දෙන බව දෙවියන් වහන්සේ දැනටම පොරොන්දු වෙලා තිබුණේ. මේ අතරම නොයෙකුත් ආකාර සම්ප්‍රදායන් හා සමග ඔවුන් එකතු වුණා. ඔවුන් ජීවත් වුණ අගනුවර වන යෙරුසලමේ ඔවුන් දේවමාලිගාව කියා පූජනීය ස්ථානයක් ගොඩනගා ගත්තා.
මෙන්න මේ ස්ථානයේ තමයි ඔවුන් තමාගේ පාපයන් මසා ගැනීම සඳහා පූජාවන් ඔප්පු කළේ. වසර 10 ගණනක් පුරා හීබ්‍රු ජනයා දෙවියන් වහන්සේ ඔවුන්ට නියෝග කළ ආකාරයට ජීවත් වෙන්න වෙරදැරුවා. ඒත් බොහෝ වාර ගණනාවක් ඔවුන් එතුමාගෙන් බොහෝ ඉවතට ඇදී ගොස් තිබුණා. සමහර අවස්ථාවල වෙන දෙවිවරු පස්සෙන් පවා ගියා. තමන්ගේ මාර්ගවල යමින් තමන් රිසිදේ කළ අවස්ථාවලදී දෙවිතුමා ඔවුන්ට දඬුවම් කළා. බොහෝ විට ඔවුන් යටපත් කිරීමට විදේශ ජාතීන් එව්වා. එවන් අවස්ථාවලදී ඔවුන් තම පාපය පිළිගෙන දෙවියන් වහන්සේට මොරගසා නිදහස් කරන්න කියා ඉල්ලා සිටි අවස්ථාවලදී දෙවියන් වහන්සේ ඔවුන්ව නිදහස් කිරීම සඳහා නායකයන්ව පවාපත් කරනු ලැබුවා. සෙනගද දෙවියන් වහන්සේගේ මාර්ගවල හැසිරෙන්න තීරණය කරගෙන නැවත එසේ කරන බවට පොරොන්දු වුණා. වරක් ආශාද ලැබෙනවා ඊළඟට බන්ධනයකට යනවා. නැවතත් ආශාද ලැබෙනවා ඉන්පසු බන්ධනයකට යනවා. මේක නැවත වතාවක් සිදු වුණා. හේබ්‍රෙව් සෙනගගේ මූලික කැඳවීම උනේ ලෝකයට දෙවි මහසගේ ස්වභාවය පෙන්වීමයි. ඒ වුණත් මනුෂ්‍යයට බෝවී තියෙන මේ පාපය නැමැති රෝගය නිසා ඔවුන්ට දෙවි මහසගේ මාවත්වල ගමන් කරන්න බැරි වුණා. ඔවුන් නිතර පව් කළා. ඒ දන් උයනේදී ගැලවුම්කාරයෙක් එවන බව දෙවි මහස පොරොන්දු වුණා. දිවස් වරුන් තුලින් ඉදිරියේදී පැමිණෙන්න සිටින්නා වූ ගැලවුම්කරු පිළිබඳ බොහෝ පොරොන්දු දුන්නා. උන්වහන්සේ පැමිණ සාතන්වද පාපය හා මරණය ජයග්‍රහණය කරනවා කියලා කිව්වා. දේව මාලිගාවේදී ඉදිරියට පැමිණෙන්න ඉන්නා වූ ගැලවුම්කරුවාණන් මතක් කිරීම සඳහා ඔවුන් දිනපතාම අවුරුදු පතාම පරම්පරා ගණනාවක් ඔසවපු ඒ පූජාවන් තුලින් ඉහළ නැගින දූමෙන් පෙන්වා සිටියේ මනුෂ්‍යයාට පාපෙ මිදීම සඳහා ගැලවුම්කාරයෙක් අවශ්‍ය බව. ඒ වුණත් උන්වහන්සේ පැමිණෙන්නේ කවද්ද? උන්වහන්සේ පැමිණෙන්නේ කොහොමද? මේ වෙන විට සමහරුන් ගැලවුම්කාරයෙකුගේ පැමිණීම පිළිබඳ තියෙන බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම අත්හැරලා තියෙන්නේ නැත. මෙසේ බලා සිටීමෙන් අවුරුදු දහස් ගණනාවකට පසුව බලාපොරොත්තුවේ ඒ මොහොත අවසානයේදී එළඹුණා. නාසරත් නම් නුවරෙහි එක්තරා රාත්‍රියක මරියා නම් තරුණිය හමුවීමට අනපේක්ෂිත අමුත්තක පැමිණ සිටියා. දෙවියන් වහන්සේ වෙතින් දූතයෙකු පැමිණ ඇයට පැවසුවා ඇයට පුතක ඉපදෙන බවටත් එමෙන්ම ඔහුට යේසුස් යන නාමය තබන ලෙසටත්. එහි තේරුම ස්වාමින් අප ගැලවුම් කරු යන්නයි. දැන් මරියා හේබ්‍රු තරුණියක නිසා ඇය පොරොන්දුවේ ගැලවුම් කරු ගැන දැන සිටි බවට කිසිම සැකයක් නැහැ. ඒත් ඇය පුදුමයටපත් වුණා. ඇය ඇසුවා මේක සිදුවෙන්නේ කොහොමද? මම තාම කන්‍යාවක්. නමුත් දෙවියන් වහන්සේගේ දූතයා ඇයට පැවසුවා ඇය දෙවියන් වහන්සේගේ ආත්මයන්න් තුලින් ගැබ් ගන්නා බවටත් එම දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙසට හඳුන්වනු ලබන බවටත්. දෙවි වහන්සේ උන පොරොන්දුව දැන් ඉෂ්ට වෙගෙන යනවා. ඒ වුණා කවුද හිත මේ වගේ මේ දේවල් සිදුවේ කියලා? අතීතයේ දෙවි වහන්සේ කරලා තියෙන පොරොන්දු අනුව ඔවුන් තේරුම්ගෙන තියෙන ඇති ගැලවුම් කරුවාණන් සම්පූර්ණයෙන්ම පාප රහිතව සිටින බව. පාප රහිත දෙවියන් වහන්සේ වගේ. ඒ කවුද හිතුවේ දෙවියන් වහන්සේ පොරොන්දු වුණු ගැලවුම් කරුවාණන් මිනිස් විසින් පැමිණෙන දෙවියන් වහන්සේම බව? මේ වන විට මරියා යෝසෙප් නම් තරුණයෙක්ට විවාහ බස් දී තිබුණා. මරියාගේ ගැබ් ගැනීම ගැන දැනගත් යෝසෙප් කැළඹීමටපත් වුණා. සිහිනෙන් යෝසෙප් වෙත ආ දේවදූතයා කීවා මේ දරුවා පිළිසිඳගත්තේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙනය කියලා. ඒ වගේම මේ දරුවා Tamanගේ සෙනඟ තම පාප වලින් මුදන බවත් කීවා. ඉතින් යෝසෙප් මරියා තම බිරිඳ ලෙස පාවා ගත්තද දරුවා ඉපදෙන තෙක් ඇය කන්‍යාවක් ලෙස තබා ගත්තා.
ඒ දවස්වලදී හිබ්‍රුවරුන්ගේ දේශය වෙනත් විදේශ ජාතිය යටපත් කරගෙන හිටියා. ඒ නිසා ඔවුන් පාලනය කරේ විදේශයක සිටයි. මේ පාලකයා අනකලා සංගණනයක් ගන්න කියලා. මේ නිසා තමන් උපන් ස්ථානයේ ඔවුන් ලියාපදිංචි විය යුතුයි කිව්වා. ඉතින් යෝසප් සහ මාරියා ඈ දරුවා ප්‍රසූත කරන්න ආසන්නව හිටි. ඔවුන් තමන් ජීවත් වන නාසරත් නුවර අතහැරලා බෙත්ලෙහෙම් නම් කුඩා නුවරට ඇතුළු වුණා. එදා බෙත්ලෙහෙම්ට බොහෝ සෙනගක් ඇවිල්ලා සිටියා. ඉතින් මරියාට ඉන්න කියලා තැනක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට එදා රාත්‍රියේ ගත කරන්න සිදු වුණේ ගව ගාලකයි. ඉතින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන මේ ලෝකයේ ගැලවුම් කරුවාණන් ඊ타ත්ම සරල වූ පරිසරයක කුඩා බිලිඳකු ලෙස මේ ලෝකයේ ඉපදුනා. Came into the world as an infant, born in the most humble of settings. අවුරුදු සිය ගණනාවකට පෙර හේබ්‍රු අනාගත වක්තෘන් විසින් පැවසුවා කන්‍යාවක තුලින් පුතක බිහිවන බවත් ඔහු තම සෙනගට පාලකයෙකු වන බවත්. Hebrew people. Of this child it was said, his goings forth are from long ago, from the days of eternity. එමෙන්ම මරියට දේවදූතයා විසින් කිව් විදිහටම ඔවුන් ඒ දරුවට යේසුස් යන නාමය තැබුවා. මේ දවස්වලදී රෝම අධිරාජ්‍ය යටතේ හෙබ්‍රෙව්වන් පාලනය කළ සාමාන්‍ය රජෙක් හිටියා. හෙරොද් නම් වූ මේ දුෂ්ට රජතුමා දිනක රජවන පිණිස යේසුස් වහන්සේ ඉපදුණු බව ඇසුවා. ඔහු එතුමා උපන් ප්‍රදේශයේ ජීවත් වුණු අවුරුදු 2කට අඩු සෑම බිලිඳු දරුවෙක්ම මරා දමන්නයි කියලා අනකලා. But your majesty, kill them all! මේ ධර්ම සිදුවීමට පෙර දේවදූතයෙකු විසින් යෝසෙප්ට කිව්වා ඊජිප්තු දේශයට ගොස් නැවතී සිටින්න දෙවියන් වහන්සේ නැවත එන්න කියන තුරු කියලා. දෙවියන් වහන්සේ හරියට කුඩා මෝසස්ව ඒ නපුරු පාලකයාගෙන් ගලවා ගත්තා වගේ යේසුස් වහන්සේවත් ගලවා ගත්තා කවදා හෝ දිනක මනුෂ්‍ය වර්ගයාව පාපයෙන් ගලවන පිණිස. Look, do you see Nazareth? හේබ්‍රු දේශයට නැවත පැමිණීමෙන් පසුව යෝසෙප් මරියා සහ යේසුස් නාසරත් නම් වූ නුවර පදිංචි වුණා. කුඩා දරුවෙක් හැටියට යේසුස් වහන්සේ ශක්තියෙන් හා ප්‍රඥාවෙන් වර්ධනය වුණා. හේබ්‍රු ගුරුවරු පවා උන්වහන්සේට තිබුණා වූ අවබෝධය ගැන පුදුම වුණා. යේසුස් වහන්සේ දිව්‍ය මාංශ පිළිබඳ කතා කළාම උන්වහන්සේ කිව්වේ පියාණන් කියලායි. දිව්‍ය මහන්සියගේ අනුග්‍රහය යේසුස් වහන්සේ මත තිබුණා. ඒ වගේ මනුෂ්‍යයාගේ අනුග්‍රහයද උන්වහන්සේ මත තිබුණා. යේසුස් වහන්සේ කුඩා ලදරුවෙක්ව සිට තරුණයෙක් දක්වා වර්ධනය වුණා. නමුත් උන්වහන්සේගේ ජීවිතයේ කිසිම පාපයක් තිබුණේ නැහැ. යේසුස් වහන්සේට අවුරුදු 30 සම්පූර්ණ වෙද්දී දෙවියන් වහන්සේ කෙරෙහි තද ප්‍රේමයක් ඇති යොහාන් නම් මිනිසෙක් සිටියා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම ඉතා ළඟය කියා දේශනා කළ ඔහු මිනිසයන්ට දෙවියන් වහන්සේගේ මාර්ග වෙතට හැරෙන්න අනුබල දුන්නා. දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න යොහාන් කළ අභියෝගය බාරගත් මිනිසයන් විසින් ඔහු විසින් කළ වතුරු බෞතිස්මයටද අවනත වුණා. මෙය පවිත්‍ර වීමෙන් හා කැපවීමෙන් දෙවියන් වහන්සේගේ මාර්ග අනුව ජීවත් වීමට කෙනෙකු විසින් ගන්නා වූ තීරණයක සංකේතයක්. පෙරමග දූතයෙක් ලෙස යොහාන් වගේ පුද්ගලයෙක්ව දෙවියන් වහන්සේ එවන්න යන බව අවුරුදු 100 ගණනාවකට පෙර දිවස් වැකි පවසලා තිබුණා. ලෝකයේ පාපය බර දරන්න යන එකම බැටළු පැටවාණන්
යේසුස් වහන්සේයි පවසපු පළවුණු පුද්ගලයා යෝහන් බෞතිස්තයි. අන්න ඒ ආකාරයෙන්ම යේසුස් වහන්සේ එක දවසක් යෝහන් බෞතිස්ත වෙතට පැමිණියා. උන්වහන්සේ කවුද කියා යෝහන් බෞතිස්ත දැනගෙන හිටපු නිසා යෝහන් බෞතිස්ත යේසුස් වහන්සේගෙන් ඉල්ලා සිටියා තමන්ව බෞතිස්ම කරන්න කියලා. ඒ වුණත් යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම කරන්න අවස්ථාව පැමිණලා තිබුණේ නැහැ. ඒ අනුව යෝහන් බෞතිස්ත යේසුස් වහන්සේව බෞතිස්ම කළා. යේසුස් වහන්සේ වතුරෙන් පිටතට පැමිණි වහාම ශුද්ධාත්මයන් උන්වහන්සේ මතට පැමිණියා. ඒ අවස්ථාවේදී ස්වර්ගයෙන් හඬක් නිකුත් වෙලා කිව්වා මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයයි. ඔහු කෙරේ මම ප්‍රසන්නව සිටිමි කිව්වා. පසුව යේසුස් වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබන පිණිස පාළු කරයට පිටත් වුණා. ඒත් යේසුස් වහන්සේ සෑම පරීක්ෂාවක්ම ජයගත් නිසා සාතන් එතුමා කෙරෙන් ඉවත්ව ගියා. මෙසේ කාන්තාරයේ සිදු කළ පරීක්ෂාව වටිනා ලෝහයක අනර්ඝභාවය සනාථ කරගන්න කරන පරීක්ෂණයක් වගේ. මේ පරීක්ෂණය නිසා යේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නට පොළොවට එනු ලැබූ දේව පුත්‍රයාම බව සහතික කරනු ලැබුවා. යක්ෂයාව පරාජය කළ යේසුස් වහන්සේ ආත්මයන්න් වහන්සේගේ බලයෙන් පූර්ණව කාන්තාරයෙන් එළියට ආවා. එසැනින්ම මිනිසයන් විසින් යේසුස් වහන්සේව අනුගමනය කරන්න පටන් ගත්තා. නමුත් මේ අතරින් බොහෝ දෙනෙක් සාමාන්‍ය වැසියන්. නමුත් ඔවුන් අති විශේෂ වූ අසාමාන්‍ය වූ දෙයක් යේසුස් වහන්සේ තුළ දැක්කා. සමහරුන් ඔවුන්ගේ ජීවනෝපාය අතහැර යේසුස් වහන්සේව අනුගමනය කළා. මේන් සමහරුන් මාළුකාරයන්. යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා මාව අනුගමනය කරන්න මම ඔබලාව මිනිසයන් අල්ලන්නන් කරන්නම් කියලා. යේසුස් වහන්සේ තමන් පසුපස ආ මහත් සෙනඟ අතුරෙන් 12 දෙනෙක්ව වෙනමම තෝරාගත්තා. ඔවුන් උන්වහන්සේගේ ගෝලයන් ලෙස හඳුනනු ලැබුවා. පුරා අවුරුදු 3ක විතර කාලයක් ඔවුන් උන්වහන්සේත් එක්ක ගමන් කළා, ඉගෙන ගත්තා. ඔවුන් උන්වහන්සේගේ දැසින් ලෝකය දකින්න උත්සාහ කළා. යේසුස් වහන්සේව අනුගමනය කළ අනෙක් හැමදෙනාම වගේ මේ අයවත් සූදානම් කෙරුවේ ඔවුන් කවදාවත් සිතන්නේ නැති ආකාරයේ ඉලක්කයක් ඉෂ්ට කරනු සඳහායි. යේසුස් වහන්සේ තම ගෝලයනුයි මේ ආකාරයෙන් ගමන් කරන්න ආරම්භ කළාම මනුෂ්‍යයන් උන්වහන්සේ හමු වෙන රැස් වුණා. උන්වහන්සේට දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාව තිබුණා. බොහෝ විට උපමා කතාවල් අරගෙන උන්වහන්සේ කතා කරේ. යේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ මාර්ගය පෙන්වා සිටියා. ඊළඟට උන්වහන්සේ කියා සිටියා ඔවුන්ට ඒ ආකාරයෙන් ජීවත් වෙන්න කියලා. සමාජයෙන් ඉවත් කළාය කියන සංග කෙරේ යේසුස් වහන්සේ ඉතාමත් විශාල අනුකම්පාවක් තිබුණා. ඒ අතරම බිඳුණු හදවත් කෙරේද උන්වහන්සේගේ අනුකම්පාව ගලාගෙන ගියා. උඩඟුවන්ගේ පාපිෂ්ඨභාවය උන්වහන්සේ පෙන්වා දුන්නා. උන්වහන්සේ කතා කළ අවස්ථාවේදී කතා කළේ දෙවියන් වහන්සේගේ පැමිණි දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය තියෙන පුද්ගලෙක් හැටියට. උන්වහන්සේ වචන වලින් පමණයි නෙවෙයි කතා කළේ. යේසුස් වහන්සේ කළ හාස්කම් තුලින් උන්වහන්සේ මිනිසයන් කෙරෙහි ඇති අනුකම්පාව හා උන්වහන්සේගේ ආධිපත්‍යය පෙන්눔 කරා. කුණාටුවක් නිෂ්ඵල කිරීම හා මුහුද මත ඇවිදීම උන්වහන්සේ කළ වාර්තාගත හාස්කම්. එමෙන්ම රොටි කීපයකුත් මාළු සල්පයකුත් රැගෙන දහස් ගණන් මිනිසුන් අතර බෙදා කණ්ඩ දීම උන්වහන්සේ දෙවතාවකදී කළා. Thousands of people. යේසුස් වහන්සේ අන්ධයන්ට පෙනීම දුන්නා. කොරුන්ට ඇවිදින්න සැලැස්සුවා.
භයානක රෝගවලින් මනුෂ්‍යයන්ව සුව කළා. යක්ෂාත් මුලින් මනුෂ්‍යයන් නිදහස් කළා. මරණයෙන් පවා සමහරුන් නැගිට්ටෙව්වා. අවුරුදු 30ක සැඟවුණු ජීවිතයක් ගත කළ යේසුස් වහන්සේ මෙවන විට ආත්මික ලෝකයේත් භෞතික ලෝකයේත් කෙරෙහි එතුමාට තිබුණු බලය හා ආධිපත්‍ය ප්‍රකාශ කරමින් සිටියා. එතුමාට මරණය සහ ජීවනය කෙරෙහි බලය තිබුණා. යේසුස් වහන්සේ ගැන සෑම කෙනෙක්ටම ආරංචි වුණා. අවුරුදු 100 ගණනාවකට පෙර දිවැසිවරයෙක් මෙන්න මෙහෙම කිව්වා. ගැලවුම්කාරයාගේ පැමිණීමත් සමගම අන්ධයෝ පෙනීම ලබයි කියලා. බීරන් සවන් දෙයි කියලා. කුරුන් මුවන් මෙන් උඩපණේ කියලා. කතා කළ නොහැකි අය ප්‍රීතියෙන් මොරදේ කිව්වා. සුභාරංචිය ප්‍රකාශ කරනු ලබයි කියලා කිව්වා. දෙවියන් වහන්සේ පොරොන්දුන ගැලවුම්කාරවණන් කෙරේ තමාගේ හදවත යොමු කරගෙන සිටි බොහෝ දෙනෙක් ඇහුවා ඇත්තෙන්ම යේසුස් වහන්සේ පැමිණෙන සිටි ගැලවුම්කරුද කියලා. ඒත් තවත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණේ උන්වහන්සේ කවුරුන්දයි කියන එක නෙවෙයි උන්වහන්සේගෙන් ගත හැකි ඵල ප්‍රයෝජන ගැන පමණයි. ඒ අතර තවත් ආගමික නායකයන් හිටියා. ඔවුන්ගේ ප්‍රශ්නේ උනේ මේ හාස්කම් කරන පුද්ගලයා සත්‍ය වශයෙන්ම ගැලවුම්කරුද කියන එකයි. මේ ආගමික නායකයන් යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න නැගීමට අවස්ථාවන් සෙව්වා. මේ සමහරෙක් අවංක වූ තම ආගම තුලින් දෙවියන් වහන්සේව සොයන අය වුණා. නමුත් සමහරුන් දැනුම බලය හා මාන්නෙන් පිරුණු අය වුණා. ඔවුන්ගේ ආගම ඔවුන්ගේ දෙවියන් බවට පත්ව තිබුණා. මනුෂ්‍යයන් යේසුස් වහන්සේව ඔවුන්ට වඩා වැඩියෙන් අගය කරනවා දකින්න ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන්ගේ උත්සාහය වුණේ යේසුස් වහන්සේව අපකීර්තියට පත් කිරීමයි. ඔහු හාස්කම් කරන්නේ කුමන ආධිපත්‍යයකින්ද කියා ඔවුන් ප්‍රශ්න කළා. ඔවුන් පහත්ව කියා සලකන මිනිසුන් සමග යේසුස් වහන්සේගේ ඇති සම්බන්ධතාවයන් ගැන ඔවුන් විවේචනය කළා. නුඹේ පාප සමා කරන ලද්දේයයි යේසුස් වහන්සේ කළ ප්‍රකාශනයේ තරම් ඔවුන්ව තරහ ගැස්සු වෙන කිසිවක් තිබුණේ නැහැ. මන්ද පාපයට සමාව දිය හැක්කේ දෙවියන් වහන්සේටම පමණක් බව වුන් දැන සිටියා. දෙවියන් වහන්සේට පමණක් කළ හැකි දේවල් වලට අයිතිවාසිකම් කීමෙන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බවට තම අනන්‍යතාවය ඔප්පු කළා. නමුත් මේ හේබ්‍රු නීතියට අනුව මරණීය දඬනය ලබන්නට සුදුසු වරදක්. යේසුස් වහන්සේ පිළිබඳ නොයෙකුත් මතභේද පැතිරීමත් සමගම උන්වහන්සේ තම ගෝලයන්ට උන්වහන්සේ පැමිණි හේතුව පෙන්වා දෙන්න ආරම්භ කළා. And who do you say that I am? උන්වහන්සේ කිව්වා ඊට මෑතකදී තමන් වහන්සේව ආගමික නායකයන් පාවාදී ඔවුන් උන්වහන්සේ මරයි කියලා. දවස් තුනකට පසු උන්වහන්සේ මලවුන්ගේ නැගින්න බවද කිව්වා. උන්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේ කියපු දේ සවන් දුන්නා. ඒ වුණත් ඒකේ සම්පූර්ණ තේරුම ඔවුන්ට අවබෝධ කරගන්න බැරි වුණා. හේබ්‍රිව් සෙනග හැම අවුරුද්දකම පාස්කුව නම් මංගල්‍යයක් සැමරුවා. පාස්කුව සමරන්න බොහෝ අය බොහෝ දුර ගෙවාගෙන යෙරුසලමට පැමිණියා. මේ මංගල්‍යය ඔවුන් පැවැත්වුවේ දෙවියන් වහන්සේ මිසරේ වහල්කමෙන් ඔවුන්ව නිදහස් කරගෙන ආකාරය සමරන්නයි. පාරාවෝ සෙනග නිදහස් කරන්න බෑ කී වෙලාවේ
දෙවියන් වහන්සේ මිසරේ සෑම කුළුඳුල් දරුවෙක් කෙරෙහිම මරණය ගෙන ආවා. ඒ වුණත් උළුවස්සේ ලේ ආලේප කර තිබූ නිවස තුල වාසය කළ හැම දෙනෙක්ම ඒ මරණයෙන් ගැලවනු ලැබුවා. ඔවුන්ව ලේ වලින් ආවරණය වී තිබුණා. දෙවියන් වහන්සේගේ බැටළු පැටවානන් නමින් යොහාන් විසින් හැඳින් වූ මේ යේසුස් වහන්සේ යෙරුසලමට පැමිණියා පසු කර යාමේ මංගල්‍යයට සහභාගී වන පිණිස. මේ වන විට යේසුස් වහන්සේ බොහෝ ප්‍රසිද්ධියක් ලබා තිබුණු හින්දා සෙනග සමරන්න පටන් ගත්ත යේසුස් වහන්සේගේ පැමිණීම ඔවුන් හොසන්න කියලා කෑ ගැහුවා. ඒ තේරුම නම් දැන් අපිව ගලවන්න යනුයි. උන්වහන්සේ මිනිස්සුන්ට තමන්ව පිළි අරගෙන සමරන්න ඉඩ හරපු එකම අවස්ථාව මෙයයි. නමුත් මේට හේතුවක් තිබුණා. උන්වහන්සේ දැනගෙන හිටිය ආගමික නායකයන් කොහෙත්ම මේ ගැන ප්‍රසන්න නොවන බව. උන්වහන්සේ කාලයකට පෙර සූදානම් කර තිබූ සැලැස්මේ කොටසක් වෙත එක පියවරක් ඉදිරියට තබමින් සිටියා. පාස්කු දවසට පෙර දවස්වලද යේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට දිගටම සේවය කළා. ආගමික නායකයන් උන්වහන්සේ දෙස හොඳින් බලාගෙන හිටියා. සුළු දෙනෙක් උන්වහන්සේ වෙත ඇදී ආවා. ඒත් බොහෝ අය උන්වහන්සේ විනාශ කරන්න සැලසුම් කළේ. දැනටමත් දෙවියන් වහන්සේ දීලා තිබුණු ව්‍යවස්ථාවන් වලට අමතරව තවත් ව්‍යවස්ථාවල් එකතු කරලා තිබුණා. සාමාන්‍ය මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ අනුගමනය කිරීමට මෙතරම් බාධක පැනවීම ගැන ආගමික නායකයන්ට උන්වහන්සේ දොස් පැවරීමත් සමගම ඝට්ටනය තව තවත් උග්‍ර අතට පෙරලෙන්න පටන් ගත්තා. Blessed is he who comes in the name of the Lord. For I and my Father are one and the same. He is a blasphemer. යේසුස් වහන්සේ පිළිබඳ ගනුදෙනු කිරීම තවදුරටත් කල් දැමීමට ආගමික නායකයන් කැමති වුණේ නැහැ. මේ නිසා ඔවුන් රැස්වීමක් ඇඳෙව්වා. ඔවුන් හිතුවා යේසුස් වහන්සේ මේ ආකාරයෙන් මනුෂ්‍යයන් අතර කැළඹිලි ඇති කරොත් ඒ කාලේ ඔවුන් පාලනය කරන හිටපු රෝමවරු තමන්ගේ දේශය උදුරගෙන ඔවුන්ගේ ආධිපත්‍ය නැති කරා කියලා ඔවුන් බය වුණා. දැන් ඔවුන් ඉදිරියේ තිබුණ ප්‍රශ්නේ නම් යේසුස් වහන්සේව ඉවත් කළ යුතුද නැද්ද කියන එක නෙවෙයි. එය කෙසේ කළ යුතුද කියන එකයි. මේ නිසා ඔවුන් සැලැස්මක් යෙදුවා. මේ අතර යේසුස් වහන්සේත් පාස්කුව සමරන්න තම ගෝලයන් එක්ක එකතු වුණා. රොටි අතටගත් යේසුස් වහන්සේ ඒ කඩා මෙසේ කීවා. මෙය ඔබ උදෙසා පූජා කරන මගේ ශරීරයයි. පසුව එදා හෙබ්‍රවරුන්ගේ උළුවස්සේ තැවරු අහිංසක බැටළු පැටවාගේ රුධිරය සංකේත කරන මිදියුෂ රැගෙන එතුමා මෙසේ කීවා. මෙය පාප සමාව සඳහා බොහෝ දෙනා උදෙසා මා විසින් වගුරුවන මාගේ රුධිරයයි. මේ වන විට යේසුස් වහන්සේ දැන සිටියා තමා ප්‍රතික්ෂේප කර පාවා දීම සඳහා යක්ෂයා තම ගෝලයෙක්ට සැලැස්මක් දී තිබෙන බව. ඉතින් යේසුස් වහන්සේ ඔහුගේ හදවතේ තිබෙන දේ කිරීම සඳහා ඔහුව නිදහස් කළා. යේසුස් වහන්සේ තමන්ගේ අනිත් ගෝලයන්ට එක්ක ඉදිරියට විය යුතු දේවල් ගැන දෙගරම කතා කළා. උන්වහන්සේ කිව්වා ඔවුන් සඳහා ස්ථානයක් ලෑස්ති කිරීම සඳහා ස්වර්ගයේ තම පියාණන් වහන්සේ වෙත යා යුතුයි කියලා. ඒ අතරම උන්වහන්සේ නැති වෙලාවේදී ඔවුන්ට පීඩාවලට මුහුණ දෙන්න සිදුවන බවත් එසේ වුණත් ඒ ගැන බය නොවන ලෙසත් උන්වහන්සේ කිව්වා. ශුද්ධ වහන්සේ පැමිණලා ඔවුන්ට උදව් කරන්න යන ආකාරය ගැන උන්වහන්සේ කතා කළා. උන්වහන්සේ නැවත හැරී ආවිලා සදාකාලයක් එකිනෙකා එකට වාසය කරන්න යන බව කිව්වා. මේ සියල්ලම පැවසුවන් පසුව යාඥා කළා. පසුව අසල තියෙන උයනකට ඔවුන් ගියා. එතනට ගොස් සුළු වේලාවකින් ගෝලයන්ට නිින්ද ගියා. නමුත් යේසුස් වහන්සේ සිද්ධ වෙන්න යන දේවල් දන්න නිසා ඊටමත් වේදනාවෙන් යුතුව යාඥා කළා. යේසුස් වහන්සේව පාවා දෙන්න යන ගෝලය ඝන අන්ධකාරය තුලින් එළියට ආවා. ඔහුත් සමග ආගමික නායකයන්ොත් යුදායුධ රැගත් සොල්දාදුවනුත් සිටියා. What's happening? You traitor!
එක ගෝලයෙකු උන්වහන්සේව ගලවා ගන්න උත්සාහ දරද්දී උන්වහන්සේ එය වැළැක්වුවා. උන්වහන්සේ කිව්වා මගේ ආරක්ෂාවට මට ඕනේ නම් මෙතෙන්ට දහස් ගණන් දේවදූතයන් කැඳවන්න පුළුවන් කියලා. යේසුස් වහන්සේ ස්ව කැමැත්තෙන්ම සොල්දාදුවන් සමග ගියා. ආගමික නායකයන් පවත්තු රැස්වීමකට යේසුස් වහන්සේව ගෙන ගියා. උන්වහන්සේගේ ප්‍රශ්න කරන් පස්සේ අවසානයේ ඔවුන්ට ඉතුරුලා තිබුණ එක ප්‍රශ්නයයි. ඔබ දෙවි මහන්සේගේ පුත්‍රයාද? යේසුස් වහන්සේ පිළිතුරු දුන්නා එය එසේය කියලා. I am. මේදී ඔවුන්ට ඇසුණු වහාම උන්වහන්සේට මරණ දඬුවම නියම වෙන වරදක් උන්වහන්සේ කළ බව ඔවුන් පෙන්වා සිටියා. ඒ වහාම ඔවුන් උන්වහන්සේව රැගෙන උන්ව පාලනය කළ විදේශික ආණ්ඩුකාරයා වෙතට උන්වහන්සේව ගෙන ගියා. යේසුස් වහන්සේ නොයෙකුත් අවස්ථාවල දේව රාජ්‍ය ගැන කතා කළා. ඒ ආණ්ඩුකාරයා ඇහුවා ඔබ රජ කෙනෙක්ද? යේසුස් වහන්සේ එතකොට උත්තර දුන්නා ඔහුගේ රාජ්‍ය මේ පොළවේ නෙවෙයි කියලා. එවිට ආණ්ඩුකාරයා ආගමික නායකයන්ට කිව්වා මේ මිනිස්සයා මරණීය දඬුවම ලබන්න තරම් කිසිම දෙයක් කරලා නැහැ කියලා. ඒත් ආගමික නායකයෝ ඔහුට මරණීය දඬුවම දිය යුතු බවත් ඔහු සමාජයට මහත් කරදරයක් බවත් දිගටම කියා හිටියා. යේසුස් වහන්සේ තමන්ගේ නිදහසට කිසිම කාරණාවක් ඉදිරිපත් කළේ නැහැ. ආණ්ඩුකාරයා මේ වෙලේ පුදුමයටපත් වුණා. මරණ දඬුවම වෙනුවට ආණ්ඩුකාරයා විකල්පයක් ඉදිරිපත් කළා. පාස්ක දවසේදී එක අපරාධකාරයෙක්ව නිදහස් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුණා. ආණ්ඩුකාරයාට උවමනා වෙලා තිබුණේ යේසුස් වහන්සේ නිදහස් කිරීමයි. ඒ වුණත් ආගමික නායකයන් කිව්වේ වෙන පුද්ගලෙකු නිදහස් කරන්න කියලා. ඔහු හොරෙක් මෙන්ම මිනිමරුවෙක්. මේ සිද්ධියේදී යම් ආකාරයක සමාදානයක් ගෙනලා මේ සිද්ධිය සම්පූර්ණ කෙලවර කරන්න පුළුවන් වෙයි කියලා ඔහු යේසුස් වහන්සේට කතාහරවල් වලින් තලන්න කියලා නියම කළා. උන්වහන්සේට හොඳටම පාර දුන්නාන් පස්සේ සොල්දාදුවන් උන්වහන්සේට රතු සලුවක් හැන්දෙව්වා. ඊට පස්සේ උන්වහන්සේගේ ඔළුවේ කටු ඔටුන්නක් දැම්මා. ඊටත් පස්සේ හේබ්‍රෝ ජනතාවගේ රජ්ජරුවනි කියලා උන්වහන්සේට උසුළු විසුළු කරන්න පටන් ගත්තා. පසුව යේසුස් වහන්සේව ආණ්ඩුකාරයා වෙතට නැවතත් ගෙනාවා. ඔහු යේසුස් වහන්සේ නිදහස් කරන්නයි උත්සාහ කළේ. ඒ වුණත් ආගමික නායකයන් සෑහීමකට පත් වුණේ උන්වහන්සේට මරණ දඬුවම ගෙන දීමෙන් පමණයි. මේ අවස්ථාව වෙනකොට බොහෝ දෙනෙක් රැස්ව සිටියා. ඉතින් ආණ්ඩුකාරවරයා පිටතට ගිහලා ඇහුවා යේසුස් වහන්සේගෙන් දැන් මොකද කරන්න යන්නේ කියලා. ඒ වුණත් පැමිණි සිටපු සෙනග ආගමික නායකයන්ගේ පෙළඹීම නිසා කෑ ගැහුවා කුරුසිපත් කරන්න කියලා. පැමිණි සිටි සෙනගට තෝරා ගන්නට ඉඩ දුන්නාන් පස්සේ ආණ්ඩුකාරයා උන්වහන්සේ මරන්න කියා මනුෂ්‍යයන් අතර පත් කළා. ඕන් යේසුස් වහන්සේගේ උර මත මහත් බර ඇති ලී කොටයක් තිබ්බා. ඉන්පසු නගරයෙන් පිට ඇති අපරාධකාරයන් මරණ ස්ථානයකට උන්වහන්සේව රැගෙන ගියා. ලී කොටයට ඇනගසා ඒක කෙලින් කර සිටවීමෙන් පස්සේ උන්වහන්සේට ඒක මැත්තේ ඔහි මැරෙන්න හැරියා. මේ එල්ලී සිටින්නේ හේබ්‍රවරුන්ගේ රජය කියලා ලියපු ලීපතුරක් කුරුසියට ඉහළින් එල්ලුවා. ආගමික නායකයන් මේකට විරුද්ධ වුණත් සොල්දාදුවන් ආණ්ඩුකාරයාගේ අනට කීකරුව ඒ පුවරුව එසේම තියෙන්න හැරියා. සමහරු උහිලු කළා, සමහරු ඇඬුවා. ඒ වුණත් මේ හැම දෙයක්ම මැද්දේ යේසුස් වහන්සේ එක රළු වචනයක්වත් කිව්වේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ තම ස්වර්ගික පියාණන්ට කියා සිටියා මොවුන් නොදැන කරන වරදට සමාව දෙන්න කියලා. පැය 3ක කාලයක් අන්ධකාරය රාජ කළා.
මේ අපරාධයේ කිසිම තේරුමක් නැති බව හැඟුණා. මෙහි සම්පූර්ණ තේරුම ගැබ්ව තිබුණා. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි. උන්වහන්සේ පවිත්‍රයි. සාතන් තුලින් ඇතුළු වුණා පාපේ උන්වහන්සේ පිළිගත්තේ නැහැ. ආදම් තුලින් ඇතුළු වුණා පාපයත් උන්වහන්සේ පිළිගත්තේ නැහැ. උන්වහන්සේ එසේ කළොත් උන්වහන්සේ තමාගේම චරිත ගුණාංගයට විරුද්ධ යෑමක් වගේ. ඒ අතරම දෙවියන් වහන්සේ ප්‍රේමයයි. උන්වහන්සේ මනුෂ්‍යයා මැවි ඔවුන්ට ප්‍රේමය පෙන්වීම සඳහා සහ ඔවුන්ගේ ප්‍රතිප්‍රේමය ලබා ගැනීමටයි. මනුෂ්‍යයා තුළ තියෙන පාපය විනිශ්චය කර ඒට දඬුවම් කළොත් තමාම ප්‍රේම කරන තමාගේ සෙනඟට විරුද්ධ වෑයමක් හා සමානයි. මේ සිදුවෙන වෙලාවේදී මේ නම් හරිම වියවුල් සාගත දෙයක් යයි අපිට සිතුණා වුණත් එතුමාගේ සැලැස්මට අනුව මේ මොහොත මැවිල්ලටත් කලින් සැලසුම් කළ දෙයක් බවත් බයිබලයේ පරණ ගිවිසුමේ අනාගත වාක්‍ය තුල සඳහන්ව තිබෙන බවත් අපිට පෙනී යනවා. කුරුසිය මතදී උන්වහන්සේ අපේ පාප කර්මයේ දඬුවම ගෙව්වා. උන්වහන්සේ අපි වෙනුවෙන් මැරිලා අපිට ආදේශකයක් බවට පත්. කුරුසිය මතදී උන්වහන්සේ දේව විනිශ්චය Taman මතට ලබා ගත්තා. අප කෙරේ උන්වහන්සේගේ ආදරය සම්පූර්ණ කරනු ලැබුවා. ඉන්පසුව එය අවසానයි කියා උන්වහන්සේ කීවා. ඉන්පසු තම හිස නැමූ උන්වහන්සේ තම ආත්මීය පියාණන් වහන්සේට බාර දුන්නා. යේසුස් වහන්සේ මිය ගිහිල්ලා කියලා සැකහැරලා දැනගත සොල්දාදුවන් උන්වහන්සේගේ ශරීරය බිමට ගන්නට ඉඩ හැරියා. ඊට පස්සේ උන්වහන්සේගේ ශරීරය සොහොන් ගෙයක් තුල තැන්පත් කළ විශාල ගලකින් එහි කට වැහුවා. ආගමික නායකයන්ගේ බලකිරීම මත යේසුස් වහන්සේගේ සොහොන මුර කිරීමට සොල්දාදුවන් යෙදෙව්වා. යේසුස් වහන්සේට ආදරය කළ හැම කෙනෙක්ටම මේ කාලය මහා අවුල් සහගත සහ අවිනිශ්චිත කාලයක් වුණා. යේසුස් වහන්සේ කුරුස්පත් කිරීමෙන් 3 දවසකට පස්සේ කාන්තාවන් කීප දෙනෙක් උන්වහන්සේගේ සොහොන් ගේ වෙතට ගියා. ඇත්තෙන්ම පළමුවට ආවේ ඔවුන් නෙවෙයි. මොවුන් පැමිණ පෙර දේව දූතෙක් ස්වර්ගෙන් බැස සිටියා. සොහොන් ගේ රැකවල් කරපු සෝදාදුවන් බය වුණා. දේව දූතයා සොහොන්ගේ ගල ඉවත් කරා. Jesus is not there. Possible. I had guards here. සොහොන්ගේ හිස්ව තිබුණා. Empty. උන්වහන්සේ මුලින් පොරොන්දු වුණ ආකාරයෙන්ම යේසුස් වහන්සේ මනුන්ගෙන් නැගිටලා From the dead. විශාල මුදලක් අල්ලස් වශයෙන් හේවායන්ට ගෙවූ ආගමික නායකයෝ පෙරදා රාත්‍රියේ එතුමාගේ ගෝලයෝ ඇවිත් එතුමාගේ ශරීරය හොරකම් කරගෙන ගිය බව කියන්න පොරොන්දු කරගත්තා. කාරණේ ආණ්ඩුකාරයා වෙතට ගියොත් සොල්දාදුවන්ට කරදරයක් නොවෙන්න බේරා ගන්න බවටත් පොරොන්දු වුණා. සොල්දාදුව මුදලට යට වුණා. නමුත් සත්‍යය යටපත් කරන්න බැරි වුණා. All you were fit for, brats. What have you learned? ඉන්පසු දවස් 40ක් තිස්සේ උන්වහන්සේ බොහෝ පුද්ගලයන්ට විද්‍යාමාන වුණා. උන්වහන්සේ සමහරුන් සමග ගමන් කළමින් කතා කරා. තවත් සමහරුන් සමග ආහාර ගත්තා. තවත් අවස්ථාවකදී උන්වහන්සේ මිනිසුන් 500කට වඩා අධික පිරිසකට විද්‍යාමාන වුණා. එමෙන්ම උන්වහන්සේ අනාගත වක්තරුන්ගේ මුඛයෙන් පැවසූ සියල්ල සනාත වූ බව කියමින් ඔවුන්ට කරුණ පැහැදිලි කරමින් අවබෝධ කර දුන්නා. ඔහු පැහැදිලි කර දුන්නා මනුෂ්‍ය පාපයට සමාව ලැබීමට නම් උන්වහන්සේ මරණය අත්විඳිය යුතු බවත් එමෙන්ම නැවත නැගිටිය යුතු බවත්.
ඔහු දේව රාජ්‍ය ගැන කතා කරමින් ස්වර්ගයේ සහ පොළොවේ සෑම ආධිපත්‍යයක්ම උන්වහන්සේට දී ඇති බව ප්‍රකාශ කළා. Your captivity is over. දැන් Tamanට ආදරය කරන හැම දිනාටම ස්වර්ගයේ පියාණන් වහන්සේ වෙත තැනක් සූදානම් කරන්න පියාණන් වහන්සේ වෙත නැගී යන කාලය ආවා. ඊටාම මෑතකදී ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් මතට පැමිණ ඔවුන්ව බලවත් කරන බවට යේසුස් වහන්සේ පොරොන්දු වුණා. ඉන්පසු එතුමා ගැන සත්‍ය, ආදරය සහ සමාව දීම ගැන මුළු ලෝකයටම සාක්ෂි දරන බව එතුමා ඔවුන්ට කීවා. මේවා කියා නිම කළ පසු එතුමා ඔවුන් කෙරෙන් ඉවත්ව වලාකුළු මතට අහසට නැගී ගියා. යේසුස් වහන්සේ ස්වර්ගයට ගොස් දවස් කිහිපයකට පසුව උන්වහන්සේගේ ගෝලයන් නිවසක රැස්ව සිටියා. ක්ෂණයකින්ම ස්වර්ගයේ දෙසින් ඊතා මහත් සුළඟක් වැනි ශබ්දයක් ඇවිල්ලා මුළු කාමරයම වසා ගත්තා. There must be a storm coming. ඒ වගේම ඔවුන් දැක්ක ගිනිවැනි දිව් ඇවිල්ලා ඔවුන් එකිනෙකා මත පතිත වෙනවා. එවිට සියල්ලෝම දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පිරීලා අන්‍ය භාෂා වලින් කතා කරන්න පටන් ගත්තා. යේසුස් වහන්සේ පොරොන්දු වුණ ආකාරයටම උන්වහන්සේගේ ගෝලයන් තනිවුණේ නැහැ. ශුද්ධාත්ම වහන්සේ පැමිණ ඔවුන්ව පිරවීමෙන් උන්වහන්සේගේ අභිමුඛය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ වුණා. ඒ අවස්ථාවේදී බොහෝ දේශයන් වලින් පැමිණී සිටි බොහෝ සෙනඟක් ඔවුන් අවට හිටියා. මේ හැම කෙනෙක්ටම ඔවුන්ගේම භාෂාවෙන් යේසුස් වහන්සේගේ ගෝලයන් දිව්‍ය වහන්සේගේ මහෝත්තම ක්‍රියාවන් ප්‍රකාශ කරනවා ඇහුණා. එදා පටන් උන්වහන්සේගේ ගෝලයන් ලෝකේ නොයෙකුත් ස්ථානවල වලට දිව්‍ය වහන්සේගේ සත්‍ය, දිව්‍ය වහන්සේගේ ප්‍රේමය, දිව්‍ය වහන්සේගේ සමාදානය ප්‍රකාශ කරමින් ගියා. යේසුස් වහන්සේගේ ගෝලයන් යේසුස් වහන්සේ කරපු ක්‍රියාවන්ම කරා ශුද්ධාත්ම වහන්සේගෙන් ලැබුණා බලය තුලින්. ඔවුන් ලෙඩුන් සුව කරා, යක්ෂාත්ම දුරු කළා. ඒ අතරම මනුෂ්‍යයන් දෙවි වහන්සේට සම්බන්ධ කළා. මේ අනුව ඔවුන්ගේ ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගත්තා. එතෙන් පටන් යම් කෙනෙක් යේසුස් වහන්සේව ස්වාමින් වහන්සේ ලෙසත් තම පාප දරාගත් දෙවියන් වහන්සේගේ බැටළු පැටවා ලෙසත් අදහාගත් විට ඔවුන්ගේ පාපවලට සමාව ලැබෙනවා. එමෙන්ම දෙවියන් වහන්සේගේ ආත්මය ඔවුන් තුළට විත් ලැබුම් ගනිමින් ඔවුන්ට සදාකාල ජීවනය දෙනවා. යේසුස් වහන්සේව අනුගමනය කරන්න තීරණය කරන සෙනඟ දවස්පතා දසදහස් ගණනින් වැඩි වෙනවා. දෙවියන් වහන්සේගේ කතාවට අනුව උන්වහන්සේ අනුගමනය කරන සෙනඟ අතරට සෑම ජාතයකින්මත් සෑම ගෝත්‍රයකින්මත් සෙනඟ එකතු වෙන්න යනවා. එවිට යේසුස් වහන්සේ පොරොන්දු වූ ලෙසටම නැවත අප අතරට පැමිණෙනවා. යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළා වූ සෑම දෙනෙක්ම සාතන් උදෙසා වෙන් කර තිබුණා වූ ස්ථානයට සදාකාලික වශයෙන් යවනවා ඇතේ. ඒ වුණත් යේසුස් වහන්සේ විශ්වාස කරපු පුද්ගලයා දෙවියන් වහන්සේ සමග ජීවිතයේ සම්පූර්ණත්වය භුක්ති විඳිනවා ඇති. මෙතෙක් වෙලා ලෝකයේ තිබුණා උතුම්ම කතාවට ඔබ සවන් දුන්නා. මේක නිකන් කතාවක්ම නෙවෙයි නා. මේක සත්‍ය කතාවක් නම් අප සියලු දෙනාට බොහෝසේ බලපෑමක් ඇති කරන දෙයක් බවට පත් වේ. දෙවියන් හා මනුෂ්‍යයන් පිළිබඳ නොයෙකුත් කතා තියෙනවා. ඒවා සත්‍ය බව ඔවුන් කියා සිටිනවා. හැබැයි මේ කතා බොහෝම වෙනස්. සමහර අය කියන්නේ ඔවුන් දෙවියන් වහන්සේ වෙත යාමට මාර්ගයක් සොයාගත්ත බවයි.
ඒ වුණත් මේ කතාවෙන් කියන්නේ මිනිස්යාට දෙවියන් වහන්සේට ළඟා වෙන්න කොහෙත්ම බැරි බවයි. දෙවියන් වහන්සේ අපිට කොතරම් ප්‍රේම කළාද කිව්වොත් උන්වහන්සේ අපව සොයාගෙන ආවා. මේ කතාවෙන් අපි දැක්කා කොහොමද මරණීය රෝගයක් මිනිසයාට බැලඳුනේ කියලා. ඒ පැමිණියේ දෙවියන් වහන්සේ පළමුවෙන්ම මවපු ආදම් නම් මිනිසයා තුලනේ. මේ රෝගයට කියන්නේ පාපය. ඒ පාපය නිසා දෙවියන් වහන්සේ මිනිස අතර වෙන්වීමක් ඇති කරනවා. ඒ වගේම සදාකාලික මරණය ගෙනෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට අද දක්වා පාපය නම් මේ භයානක රෝගය සෑම පුද්ගලයෙක්ටම වැළඳුණා. ඒ වගේම අපි අහපු කතාවෙන් අපි දැනගත්තා ආරම්භයේ සිටම දෙවියන් වහන්සේට සැලැස්මක් තිබුණ බව. ඒ තමයි ගැලුම්කාරයෙක් තුලින් මනුෂ්‍යව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කර ගැනීම. ආදම්ගේ නිර්වස්ත්‍රභාවය වැසූ ආකාරයෙන්ම නොආට ආරක්ෂක වෝට සපු ආකාරයෙන් ආබ්‍රහම්ට බැටළුවෙක් සපු ආකාරයෙන් හෙබ්‍රේල් සෙනග නිදහස් කර ගැනීම සඳහා බැටළුවෙක් සපයපු ආකාරයෙන් දෙවියන් වහන්සේ අපව පාපයෙන් ගලවා ගැනීමට මිදුම් කරුවෙක් සැපෙව්වා. ඒ කවුද හිතුවේ මේ මිදුම් කරු මිනිස් විසින් පැමිණි ලෝකේ මෞංකාර දෙවියන් වහන්සේම බව. යේසුස් වහන්සේ අපි වගේම පුද්ගලෙක් බවට පත් වුණා. උන්වහන්සේ අප අතර ජීවත් වුණා. අපගේ වේදනාවන් උන්වහන්සේ දරාගත්තා. අපේ පාපයේ දඬුවම ගෙවීම සඳහා උන්වහන්සේ අප වෙනුවෙන් පූජා බාටපත්. ඒ නිසා උන්වහන්සේත් එක්ක අපිට සදා කාලයක් ඉන්න පුළුවන් වෙයි. පසුව මලවුන්ගෙන් නැගිටීම තුළින් උන්වහන්සේ කවුද කියා ලෝකෙට ඔප්පු කරලා පෙන්වනවා. යේසුස් වහන්සේ වෙන කිසිම දෙයකට වැඩිය සම්පූර්ණ වෙනස්. උන්වහන්සේ කැමති උන්වහන්සේගේ කතාව ඔබේ කතාව බවට පත් වෙනවාට. උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා අනුගමනය කරන්න කියලා. අදට අවශ්‍ය ශක්තිය හෙටට බලාපොරොත්තුක උන්වහන්සේ දෙනවා. ඒ ආරාධනය හැමදාම පවතින්නේ නැහැ. ඒත් අද උන්වහන්සේ ඔබව හැඳවනවා. ඔබ පිළිගන්න කැමති නැද්ද? උන්වහන්සේ දැනගන්නත් අඳුරගන්නත් කැමති නම් ඒත් බව උන්වහන්සේට කියන්න. ඔබගේ පාපයට සමාව අවශ්‍ය බව ඔබ කියා සිටින්න. ඔබගේ පාපය නොදසා පාප මිලේ ගෙව් තනන් වහන්සේට උන්වහන්සේ පිළිගන්න. ඒ වගේම ඔබගේ ස්වර්ගීය පියාණන් හා සමග ඔබ සම්බන්ධ කරනවා. දිව්‍ය මහසිගේ ආත්මය පිළි අරගෙන උන්වහන්සේට පාලනය කරන්න ඉඩ දෙන්න. ඒ වගේම ඔබගේ ගැඹුරුම ආශාවන් සම්පූර්ණ වේ. ඒ වගේම දිව්‍ය මහසිට ඔබ ගෞරවය ගෙනේ.